අද අපි දෝලනා තරංගවල බහුවර්ණ ප්‍රශ්නයකට අදාළ මූලධර්ම කීපයක් ඉගෙන ගන්න. පළවෙනි එක තමයි තරංග අධිෂ්ඨාපන මූලධර්මය. දෙවෙනි එක තරංගවල පරාවර්තනය. තුන්වෙනි එක තරංග සම්ප්‍රේෂණය. එක මාධ්‍යයකින් තව මාධ්‍යයකට තරංගයක් ගමන් කිරීම. 2019 දී ඒ සම්බන්ධයෙන් බහුවර්ණයක් තිබ්බා. ඒක ගොඩක් අයට අපහැදිලි ප්‍රශ්නයක්. අපි පිළිවෙලින් ඒ ටික බලනවා. මුලින්ම බලන්න තරංග අධිෂ්ඨාපන මූලධර්මයේ යම් අවස්ථාවක එකම ස්ථානයේ තරංගයන් දෙකක් ඇති වුණොත් ඒ දෙන්නා අධිෂ්ඨාපනය වීමෙන් තනි තරංගයක් හැදෙනවා. ඒ හැදෙන තනි තරංගයේ ස්වභාවය තමයි ඕනෑම ස්ථානයකදී තනි තරංගයේ විස්ථාපනය සමාන වෙනවා. එක් එක් තරංගවල විස්ථාපනවල සංප්‍රයුක්තය. යම් අවස්ථාවක එකම ස්ථානයේ එකවර තරංග දෙකක් ඇති වුණොත් ඒ දෙන්නා අධිෂ්ඨාපනය වීමෙන් තනි තරංගයක් හැදෙනවා. ඒ තනි තරංගයේ ස්වභාවය තමයි ඕනෑම ස්ථානයක සංප්‍රයුක්ත තරංගයේ විස්ථාපනය එක් එක් තරංගවල විස්ථාපනවල සංප්‍රයුක්තය සමාන වෙනවා. විස්ථාපනවල සංප්‍රයුක්තය තරංග දෙක එකම පැත්තට තිබ්බොත් සංප්‍රයුක්තය කියන්නේ එකතුව. තරංග දෙක දෙපැත්තට තියෙනවා නම් ඉහළ පහළ තියෙනවා නම් සංප්‍රයුක්තය වෙන්නේ විශාලයකින් වැඩි විස්ථාපනයෙන් අඩු විස්ථාපනයේ අඩු වුණාම ලැබෙන එක. වැඩි විස්ථාපනයෙන් අඩු විස්ථාපනය අඩු වුණාම ලැබෙන එක. මෙන්න මෙහෙම බලන්න. මෙන්න මේ ආකාරයට තරංග දෙකක් අධිෂ්ඨාපනය වෙනවා කියලා හිතන්න. දෙන්නම එක පැත්තට තියෙන. පළවෙනියගේ විස්ථාපනයේ y1යි මෙතෙන්ද. එතෙන්දී දෙවෙනියගේ විස්ථාපනයේ y2යි. මේ දෙන්නා අධිෂ්ඨාපනය වෙලා හැදෙන තනි තරංගේ ඒ ස්ථානයේ විස්ථාපනයේ y නම් y සමාන වෙනවා y1 ධන y2. එකම පැත්තට තියෙනවා නම් එකතුව. මේ බලන්න. මේ තරංග දෙක දෙපැත්තට තියෙන ඉහළ පහළ. මේ දෙන්නා අධිෂ්ඨාපනය වීමෙන් හැදෙන තනි තරංගේ යම් ස්ථානයක විස්ථාපනය ගන්නේ මෙයාගෙන් විස්ථාපනයේ y2 නම් සංප්‍රයුක්ත විස්ථාපනය y සමාන වෙනවා y1 වෙන y2. y සමානයි y1 වෙන y2. සංප්‍රයුක්ත විස්ථාපනය y සමානයි y1 වෙන y2. මේක බහුවර්ණ වලට අවශ්‍ය වෙන්නේ දෙපැත්තෙන් ස්පන්ද දෙකක් ඇවිල්ලා ඒ දෙන්න අධිෂ්ඨාපනය වෙලා නැවත වෙන් වෙලා යද්දී ස්පන්ද දෙකක් ඇවිල්ලා අධිෂ්ඨාපනය වෙලා නැවත වෙන් වෙලා යද්දී ඒකේ ප්‍රධාන අවස්ථා දෙකක් තියෙනවා. අන්නේ අවස්ථා දෙක බලමු අපි. ප්‍රධාන අවස්ථා දෙකක් තියෙනවා. දැන් බලන්න. තන්තුවක් දිගේ මේ පැත්තට ස්පන්දයක් එනවා මෙහාට ස්පන්දයක් එනවා. යම් මොහොතක මේ දෙන්නා එකක් මත එකක් දෙනවනේ. දෙන්නම එක පැත්තට තියෙන්නේ. දෙන්නගේ විස්ථාර සමානයිනේ.
දෙන්න අධිෂ්ඨාපන වෙලා දෙගුණයක් විස්තරයක් තියෙන ස්පන්දයක් ඇති වෙනවා. විස්ථාපනයේ දෙගුණයක් එනවා. තව සුළු මොහොතකින් මේ ආපෙකනා මේ පැත්තට යනවා, මෙන් ආපෙකනා මෙහාට යනවා. එකතු වෙලා ඉන්නේ සුළු මොහොතයි. ඒ වෙලාවේදී විස්තරය වැඩි වෙනවා. හැබැයි මෙන්න මේකේ වගේ මෙන්න මේ වගේ ස්පන්ද එකක් ආවොත් එක්කෙනෙක් ඉහළට අනිත් එක්කන පහළට මේ දෙන්නා යම් මොහොතක අධිෂ්ඨාපන වෙනවා. මෙයාගෙන් ඉහළට තියෙන විස්ථාපනයයි මෙයාගෙන් පහළට තියෙන විස්ථාපනය සමානයි. එකක් මත එකක් සමපාත වෙන වෙලාවේ එතකොට සම්ප්‍රයුක්තයේ බිඳුව වෙනවා. මේව සම්ප්‍රයුක්ත බිඳුව වෙනවා. හැබැයි එහෙම තියෙන මොහොතයි. එහෙම තියෙන මොහොතයි. ඉන්පස්සේ මේ දෙන්න වෙන් වෙලා යනවා. මේ දෙන්න වෙන් වෙලා යනවා. මේකෙන් විභාගදී බහුවන්නේ බලමු. මුලින්ම 2005 14 වෙනි ප්‍රශ්නේ බලමු. 2005 14 වෙනි ප්‍රශ්නේ. 2005 MCQ 14 තන්තුවක් දිගේ එකිනෙක දෙසට ගමන් කරන සරසම ස්පන්දකක් රූපේ පෙන්වා ඇත. රූපේ පෙන්වා ඇත. ස්පන්ද දෙක සම්පූර්ණයෙන්ම අතිච්ඡාදනය වන අවස්ථාව ඒහා මද වේලාවකට පසු අවස්ථාව බී යන දෙක වඩා හොඳින් නිරූපණය කරනු ලබන්නේ. මේකේ අවස්ථා පහක් දීලා තිනවා. අතිච්ඡාදනය වන අවස්ථාවේ වෙන් වෙලා මද වේලාවකට පස්සේ මේ ස්පන්ද පිහිටන විදිහානේ. මේ ස්පන්ද පිහිටන විදිය. අය බලමු මේ අවස්ථාව. ඒ අවස්ථාව බලමු. මේ බලන්න සමමිතික ස්පන්ද දෙකක් දෙපැත්තට යනවනේ. යම් අවස්ථාවකදී මේ දෙන්න එකක් මත එකක් පතිත වෙනවා. එකක් මත එකක් පතිත වෙනවනේ. දෙන්නම ඉහළ තියෙන්නේ. එතකොට සම්ප්‍රයුක්තයේ දෙගුණයක් වෙනවා. ඒ අවස්ථාවේ තියෙන ඕන මෙහෙම. ඊළඟට වෙන් වෙලා යනවනේ. වෙන් වුණා මෙයා මේ පැත්තට යනවා මෙයා මේ පැත්තට යනවා. ආ විදිහටම යනවා. වෙන් වුණාට පස්සේ ආ විදිහටම යනවා. වෙනසක් තියෙන්නේ අධිෂ්ඨාපන වෙන අවස්ථාව විතරයි. මෙයාගේ මෙහාට එයා ඒ පැත්තට යනවා. මෙයා ආයේ මෙහාට එයා ඒ පැත්තට යනවා. මෙන්න බී අවස්ථාව. ඒක මේ දීලා තියෙන උත්තරවල තුන්වෙනි ප්‍රතිචාරය තියෙන තුන්වෙනි එකේ. ඒ නිසා නිවැරදි පිළිතුරින් තුන්වෙනි එක. දැන් අපි බලනවා 99 27 වෙනි ගාන. 99 27 වෙනි බහුවන්නේ. රූපේ පෙන්වා ඇති පරිදි සරසම හැඩයන් සහිත විස්තරය 2 සෙන්ටිමීටර වන ස්පන්ද දෙකක් තන්තුවක් දිගේ විරුද්ධ දිශාවන ගමන් කරනුවේ තත්පරයට සෙන්ටිමීටර් දෙකක් වූ එකම වේගයකිනි. ආරම්භයේදී ස්පන්ද අතර පරතරය 8 සෙන්ටිමීටර්. තත්පර දෙකකට පසු තරංග රටාව දෙනු ලබන්නේ. දෙන්නා දෙපැත්තට යනවා 2 ms වේගවලින්. ආරම්භයේදී විස්ථාපනය 8යි. දෙන්නගේ පරතරය 8යි සෙන්ටිමීටර්. ආනේ තත්පර දෙකකට පස්සේ බලමු ඒ අවස්ථාව බලමු. මේ දෙන්නගේ ආරම්භයේදී පරතරය සෙන්ටිමීටර් 8යි. මේ දෙන්නා තත්පරයට සෙන්ටිමීටර් 2 බැගින් යන්නේ 2 සෙන්ටිමීටර් තත්පරයට. ආන්නේ තත්පර දෙකකට පස්සේ තත්පර දෙකදී මෙයා සෙන්ටිමීටර් 4ක් යනවා මෙයා සෙන්ටිමීටර් 4ක් යනවා.
දෙන්න මැදට එනවා. දෙන්නගේ විස්ථාපන දෙපැත්තට තියෙන්නේ අධිස්ථාපනය වුණාම සංප්‍රයුක්තයේ බිඳුවක් එනවා. තප්පර දෙකදී දෙන්න මැදට එනවා. 42 සෙන්ටිමීටර් 4ක් යනවා. 42 සෙන්ටිමීටර් 4ක් යනවා. දෙන්න මැදට එනවා. අධිස්ථාපනය වෙනවා. දෙන්නගේ විස්ථාපන සමානයි ප්‍රතිවිරුද්ධයි. ඒ නිසා සංප්‍රයුක්ත බිඳුවයි. මෙන්න තප්පර දෙකකට පස්සේ ස්පන්ද පිහිටන විදිය විභාගයේ බහුවර්ණ උත්තරවල පස්වෙනි අවස්ථාව සංප්‍රයුක්ත බිඳුවක් වෙනවා. ඔය තමයි අධිස්ථාපන මූලධර්මයේ ගණන් ගන්න පුළුවන් එක අවස්ථාව. මේක ඊළඟ අවස්ථාවෙත් සමහර තැන්වල භාවිතා වෙනවා. අපි ඊළඟට ඉගෙන ගන්නේ දෘඩ සීමාවකදී සිදුවන පරාවර්තනය සහ මෘදු සීමාවකදී සිදුවන පරාවර්තනය. ඒ සංසිද්ධිය දැන් බලමු. දෘඩ සීමාවකදී සිදුවන පරාවර්තනය සහ මෘදු සීමාවකදී සිදුවන පරාවර්තනය. බලන්න, ඕනෑම තරංගයක් පරාවර්තනය වෙනෝනේ. මේම තන්තුවක් දිගේ ස්පන්දයක් යනවා කියලා හිතන්න. ඒ ස්පන්දේ යම් ස්ථානයක වැදිලා සම්පූර්ණයෙන් ආපහු වෙනවා කියලා හිතන්න. එහෙම පරාවර්තනය වීම ආකාර දෙකදී සිද්ධ වෙන්න පුළුවන්. එකක් තමයි දෘඩ සීමාවේදී පරාවර්තනය. ඒ කියන්නේ මේ පරාවර්තනය වෙන තැන තියෙන්නේ මේ තන්තුව බිත්තියකට වගේ ගැට ගහලා ඉහළ පහළ යන්න බෑ. චලනය වෙන්න බැරි ස්ථානයකදී පරාවර්තනය. අනිත් එක මෘදු සීමාවේදී පරාවර්තනය. මෘදු සීමාව කියන්නේ මේ තන්තුව මුද්දට සම්බන්ධ කළා. මේ මුද්දට ඉහළ පහළ යන්න පුළුවන් විදිහට දණ්ඩකට සම්බන්ධ කරලා තියෙනවා. මෘදු සීමාවකදී පරාවර්තනය. එහෙම මෘදු සීමාවේ දෘඩ සීමාවේ මොකේ පරාවර්තනය වුණත් මුලින් ආපු කෑල්ල තමයි මුලින්ම යන්නේ. වෙන මේ මුලින් ආව කෑල්ල මේකනේ. ඒක මුලින් යනවා. අන්තිමට ආපු එක අන්තිමට යන්නේ. මෘදු සීමාවේ වෙනස තරංගේ එන ස්ථානයට මෙයා මෙතෙන් යනකොට මේ ස්ථානයේ මුද්ද මෙතෙන් එනවා. මෙයා මෙතෙන් එනකොට මුද්ද මෙතෙන් එනවා. මෙයා මෙතෙන් ඉද්දි මුද්ද මෙතෙන් එනවා. මෙයා මෙතෙන් ඉද්දි මුද්ද මෙතෙන් එනවා. පරාවර්තනයේ වෙන ස්ථානයේ තරංගයෙන් තැන් එනවා. ඒන්න තිබ්බ විදිහටම පරාවර්තනය. තිබ්බ විදිහටම. මේකට අපි කියනවා අපවර්තනය රහිත පරාවර්තනය. අපවර්තනය රහිතයි. උඩයන් මාරු වෙන්නේ. දෘඩ සීමාවකදී ඉහළ පහළ යන්න බෑනේ. තරංගේ කොතෙන්වත් ඇදලා ගන්නවා මෙතෙන්. පරාවර්තනයේ ස්ථානේ ඇදලා ගන්නවා. එහෙම පරාවර්තනයේ වෙන ස්ථානේ ඇදලා ගත්තාම උඩයට මාරු වෙනවා. උඩයට මාරු වෙනවා. මෙහෙම අනිත් පැත්තේ අපිට පරාවර්තනය. මෘදු සීමාවකදී අපවර්තනය රහිතයි. දෘඩ සීමාවකදී අපවර්තනය සහිත පරාවර්තනය. දැන් මේකේ අහන්න තියෙන අවස්ථාවක් තමයි මෙන්න මේ වගේ x නැමැති ලක්ෂණයක් තිබොත් x ලක්ෂය තරංගේ ගිහිල්ලා ආපහු වෙද්දී කාලයේ සමග x ලක්ෂයේ විස්ථාපනය, කාලයත් එක්ක x වල විස්ථාපනය. අපි මෙහෙම ප්‍රස්ථාරයක් ඇඳුවොත් කාලයේ සමග x වල විස්ථාපනය. මෙයා මේ පැත්තට යද්දී x වෙන දේ වන්න තියෙන ලේසිම ක්‍රමය සාපේක්ෂ චලිතය ගන්නවා. මෙයා නැවතිලා ඉන්නවා කියලා ගන්නවා. x අනිත් පැත්තට එනවා කියලා හිතනවා. වෙන්නේ මෙයා යනවා x නැවතිලා ඉන්නවා. අපි අනිත් පැත්ත මෙයා නැවතිලා ඉන්නවා.
X මේ පැත්තට එනවා කියලා හිතනවා. එතකොට X මේ ශීඝ්‍රයෙන් ඉහළ ගිහිල්ලා හෙමින් පල්ලෙහාට බහිනවා. ශීඝ්‍රයෙන් ඉහළ යනවා හෙමින් පල්ලෙහාට. X වල විස්ථාපනය ශීඝ්‍රයෙන් අඩු වෙලා හෙමින් අඩු වෙනවා. ශීඝ්‍රයෙන් අඩු වෙලා හෙමින් අඩු වෙනවා. දැන් ආපහු වෙද්දී X වලට වෙනදී තරංගේ මෙහාට යන්නේ X නැවතලා ඉන්නේ. අපි හිතනවා තරංගේ නැවතලා ඉන්නවා X මේ පැත්තට යනවා කියලා. එතකොට ශීඝ්‍රයෙන් පල්ලෙහාට ගිහිල්ලා හෙමින් උඩට එනවා. ශීඝ්‍රයෙන් පල්ලෙහාට ගිහින් හෙමින් උඩට එනවා. ශීඝ්‍රයෙන් පල්ලෙහාට ගිහිල්ලා හෙමින් උඩට එනවා. ඔය දුර සීමාවේදී පරාවර්තනය ලක්ෂයක විස්ථාපනය බලන්න මෘදු සීමාවේදී තමන්ගේ මෙහාට යද්දී X වලට වෙනදී තමන්ගේ නැවතිලා එනවා කියලා හිතනවා X මෙහාට එනවා කියලා හිතනවා X ශීඝ්‍රයෙන් ඉහළ ගිහිල්ලා හෙමින් පල්ලෙහාට බහිනවා. ශීඝ්‍රයෙන් ඉහළට යනවා හෙමින් පල්ලෙහාට බහිනවා. ඊළඟට පරාවර්තනය වෙලා එද්දී X වලට වෙනදී X ශීඝ්‍රයෙන් ඉහළ ගිහිල්ලා හෙමින් පල්ලෙහාට බහිනවා. X ශීඝ්‍රයෙන් ඉහළ යනවා හෙමින් පල්ලෙහාට බහිනවා. ශීඝ්‍රයෙන් පල්ලෙහාට බහිනවා. විභාගදී කවරදකදී මේ එක කෑල්ලක් විතර කහලා තිබ්බා. අපි ඉගෙන ගන්නේ තමන්ගේ යද්දී සහ එද්දී X ලක්ෂයේ සිදුවනදී හොඳමදී X චලනය වෙනවා කියලා හිතනවා තමන්ගේ නවතිනවා කියලා හිතනවා. right. ඊළඟට මේක වැදගත්ම අවස්ථාව. එක මාධ්‍යයක එන තමන්ගේ තවත් මාධ්‍යයකට යද්දී කොටසක් සම්ප්‍රේෂණය වෙනවා කොටසක් පරාවර්තනය වෙනවා අන්නේ දෙකේ විස්ථාපනයන් සැලකීම. අපි බලමු තරංග සම්ප්‍රේෂණය 2019 බහුවර්ණ 22 සැහැල්ලු තන්තුවක් සහ බැර තන්තුවක් එකිනෙක සම්බන්ධ කර ඇත. රූපේ දක්වා ඇති පරිදි සැහැල්ලු තන්තුවේ ඇති තරංග ස්පන්දයක් බැර තන්තුව දෙසට ගමන් කරයි. අනතුරුව සිදුවන චලිතයේදී ස්පන්දවල හැඩය වඩාත්ම හොඳින් නිරූපණය වෙනුවේ පහත කුමකින්ද? අපි බලමු මේ බහුවර්ණ විස්තර කරන්න. මේක ටිකක් සංකීර්ණ බහුවර්ණයක්. මේකේ A level නැති සිද්ධාන්තයක් තියෙනවා. මම ඒ සිද්ධාන්තය පැහැදිලි කරලා ඉන්නම්. බලන්න 2019 තිබ්බ බහුවර්ණයට අදාළ සිද්ධාන්තය. 2019 22 වෙනි බහුවර්ණය. දැන් මේකේ තියෙන්නේ තරංගයක් එක මාධ්‍යයකින් තව මාධ්‍යයකට යද්දී සම්ප්‍රේෂණය වන තරංගයයි පරාවර්තනය වන තරංගයයි ඒ තරංග දෙකේ විස්තාරයන් ඊළඟට අපවර්තනය වෙනවද නැද්ද කියන ඒවා සම්බන්ධයි. එක මාධ්‍යයක තරංගයක් තව මාධ්‍යයකට යද්දී කොටසක් පරාවර්තනය වෙනවනේ. වාතයේ ඉඳලා වීදුරු දක්වා තරංගයක් යද්දී ආලෝකයක් යද්දී යම් ප්‍රමාණයක් පරාවර්තනය වෙනවනේ. එතෙන්දී නම් සුළු ප්‍රමාණයක් පරාවර්තනය වෙන්නේ. මේ පරාවර්තනය වෙන ප්‍රමාණය මාධ්‍යයන් දෙකේ ගුණාණු වෙනස් වෙනවා. මේක ටිකක් සංකීර්ණ සිද්ධියක්. විභාගානි තිබ්බේ මේම සැහැල්ලු තන්තුවක් තියෙනවා. මේ තන්තුව දෙකේ ස්පන්දයක් එනවා. මේක බර වැඩි තන්තුවට ඇවිල්ලා පතිත වෙනවා. එතකොට මොකද්ද වෙන්නේ කියලා අහන්නේ.
මේ දෙකම තන්තු. ඒ නිසා මෙයාගෙන් කොටසක් මේ පැත්තට යනවා. මෙයාගෙන් කොටසක් මේ පැත්තට යනවා. තව කොටසක් පරාවර්තනය වෙලා එනවා. එතකොට බලන්න මේකේ සිද්ධිය මෙහෙම මාධ්‍යයන් දෙක සලකමු. පළවෙනි මාධ්‍යයේදී තරංගයේ ප්‍රවේගය v1 කියලා හිතනවා. දෙවෙනි මාධ්‍යයේදී තරංග ප්‍රවේගය v2 කියලා හිතනවා. එතකොට මෙන්න මේ පතනය වන තරංගයේ විස්තාරය A කියලා හිතනවා. ආපහු එන එකේ විස්තාරය AR. පරාවර්තිත තරංගයේ විස්තාරය AR. සම්ප්‍රේෂණය වන තරංගයේ විස්තාරය අපි හිතනවා AT කියලා. ඇවිල්ලා පතනය වන තරංගයේ තියෙන එයාගේ විස්තාරය A. සම්ප්‍රේෂණය වෙන එක තියෙන්නේ එයාගේ විස්තාරය AT. පරාවර්තනය වෙන එක තියෙන්නේ එයාගේ විස්තාරය AR. විස්තාරය AR. එතකොට බලන්න මෙන්න මේ වගේ සම්බන්ධයක් තියෙනවා. මේක අපේ විෂය නිර්දේශයේ නෑ. සම්බන්ධය මේකයි. සම්ප්‍රේෂණය වන තරංගයේ විස්තාරය AT සමාන වෙනවා 2v2 බෙදීම. 2v2 බෙදීම v1 දනා v2 වරක් පතනය වන තරංගයේ විස්තාරය. පරාවර්තිත තරංගයේ විස්තාරය AR සමාන වෙනවා v2 ඍණා v1. v2 ඍණා v1 බෙදීම v1 දනා v2 වරක් කැපිටල් A. ඔන්න AR. දැන් බලන්න අපි දැන් ගන්නවා දීලා තියෙන අවස්ථාව. සෑහළු තන්තුවක ඉඳන් බර තන්තුවකට යන අවස්ථාව. තන්තුවක තීරයක් තරංගවල ප්‍රවේගය v සමානයි වර්ගමූලයේ t බෙදීම m නේ. වර්ගමූලයේ t බෙදීම m. v සමානයි වර්ගමූලයේ t බෙදීම m. මෙයාගේ ආතතියමයි මෙයාගේ තියෙන්නේ. හැබැයි සෑහළු තන්තුවට වඩා බර තන්තුවේ m වැඩි නේ වැඩි. m කියන්නේ ඒකීය දිගේ ස්කන්ධය. m ලාගේ වැඩි. m වැඩි නම් v1කට වඩා v2 අඩු වෙනවා. ඇයි යටින් තියනාගේ වැඩි? v1කට වඩා v2 අඩු වෙනවා. v1කට වඩා v2 අඩුයි. එතකොට බලන්න v1කට වඩා v2 අඩුයි නම් මෙතන 2යි v2නේ. මෙතන v1 දන v2. මේක හරියට v2 දන v1 v2 2යි v2 කියන්නේ v2 දන v2. බෙදීම v1 දන v2නේ. උඩයට 2 v2 තියෙනවනේ. මෙතන v1 මෙතන v2. මෙතන v1 මෙතන v2.
V1කට වඩා V2 අඩුයි. V1කට වඩා V2 අඩුයි. එහෙනම් යටින් තියනාගේට වඩා උඩින් තියනාගේ අඩුයි. මේක භාග සංඛ්‍යාවක්. භාග සංඛ්‍යාවක් ඒ වලින් වැඩි වුණාම එකට වඩා අඩු සංඛ්‍යාවක් මේක. ඒක ඒ වලින් වැඩි වුණාම ඒ ටී වලගේ කුඩා වෙනවා ඒ වලට වඩා. සම්ප්‍රේෂණ තරංගයේ විස්තරය පතනය වෙන එකනට වඩා අඩු වෙනවා. සම්ප්‍රේෂණ තරංගයේ විස්තරය පතනය වෙන තරංගයේ විස්තරයට වඩා අඩු වෙනවා. එහෙනම් මෙයාට වඩා එහා පැත්තේ යන එකන විස්තරය අඩුයි. ඊළඟට ඒ ආර බලන්න පරාවර්තනය වෙන එකන V2 විනා V1 තියෙන. V2 විනා V1. V2 විනා V1. එතකොට V1කට වඩා V2 අඩුයි. V1කට වඩා V2 අඩුයිනේ. මේක වෙනස් සංඛ්‍යාවක්. මේක විනාගයක් නේ. මේක විනාගයකින්ද උඩයට මාරු වෙනවා. මෙතන විස්තරයට එන විනාගයක්. ඒනම් පරාවර්තනය වෙන එකට අනිත් පැත්තේ වෙනවා. අපවර්තනය වෙනවා. අපවර්තනය වෙලා පරාවර්තනය වෙන්නේ. අපවර්තනය වෙලා පරාවර්තනය වෙන්නේ. අපවර්තනයක් සහිතව පරාවර්තනය. ඒ වගේමයි දැන් බලන්න සම්ප්‍රේෂණය වෙන එකනාගේ විස්තරය අඩු වෙනෝනේ. සම්ප්‍රේෂණය එකනාගේ විස්තරය අඩු වෙනවා. එහෙනම් පරාවර්තනය වෙන එකනාගේ විස්තරය වැඩි වෙනවා. පරාවර්තනය වෙන එකනාගේ විස්තරය වැඩි වෙනවා. පරාවර්තනය වෙන එකනාගේ විස්තරය වැඩි වෙනවා. පරාවර්තනය එකනාගේ විස්තරය වැඩි. අනිත් පැත්තට යනවා. සම්ප්‍රේෂණ එකනාගේ විස්තරය අඩු වෙනවා. සම්ප්‍රේෂණ වෙන එකනාගේ විස්තරය අඩු වෙනවා. මෙයාගේ විස්තරය අඩු වෙන ඉඳ මෙයාගේ විස්තරය වැඩි වෙනවා. ශක්තියනේ මේ විස්තරයෙන් ශක්තිය කියන්නේ මෙයාගේ ශක්තිය අඩු වෙන මෙයාගේ ශක්තිය වැඩි වෙනවා. සම්ප්‍රේෂණ එකනාගේ විස්තරය අඩුයි. පරාවර්තන එකනාගේ විස්තරය වැඩි. මේ 2019 බවවන්න උත්තර තිබ්බ විදිහ බලන්න. බවවන්න උත්තර තිබ්බ විදිහ. උත්තර පහක් තිබ්බා. ඒ උත්තර පහෙන් තුන්වෙනි එකේ හතරවෙනි එකේ පස්වෙනි එකේ ඒ තුනේම පරාවර්තනය වෙන කොටස් තිබෙන්නේ. 3 4 5 තුනේම පරාවර්තනය වෙන කොටස් තිබෙන්නේ. ඒ තුන වැරදි. 1යි 2යි තිබ්බේ මේ විදිහට. දෙවෙනි එකේ මේ විදිහට තියෙන. පළවෙනි එකේ මෙහෙම තියෙන. පළවෙනි එකේ මෙහෙම. සම්ප්‍රේෂණයේ විස්තර වැඩියෙන් ඇදලා. සම්ප්‍රේෂණයේ විස්තරය අඩු වෙන්න ඕන. සම්ප්‍රේෂණයේ විස්තරය අඩු වෙන්න ඕන. මේ තියෙන දෙවෙනි එකේ මේ පළවෙනි එකේ තිබෙදී. පළවෙනි එකේ සම්ප්‍රේෂණ විස්තරය වැඩියෙන් තිබ්බා. මෙතන පේනවා සම්ප්‍රේෂණ විස්තරය අඩුයි. එහෙනම් පළවෙනි උත්තරේ වැරදි. හරි එක දෙවෙනි උත්තරේ. පළවෙනි උත්තරේ වැරදි. නිවැරදි උත්තරේ දෙවෙනි එක. 3 4 5 අයින් කළේ 3 4 5 අයින් කළේ. ඒ තුනේම පරාවර්තනය කියලා තිබෙන්නේ. ඒ තුනේම පරාවර්තනය කියලා තිබෙන්නේ.
අනිවාර්යෙන් කොටසක් පරාවර්ත වෙනවා එක තන්තුවකින් තව තන්තුවට යද්දී. right? මේක සංකීර්ණයි. මෙන්න මේ මූලධර්මයේ අපේ විශ්ව නිර්දේශනේ නමුත් මේක ගන්න නැතුව අපිට හිතා ගන්න බෑ උඩයට මාරු වෙනවද කියලා. උඩයට මාරු වෙනවද කියලා. දැන් ඕනම් මේක බලන්න පුළුවන් බරතන්තුවේ ඉඳන් සහැල්ලු තන්තුවට යද්දී. බරතන්තුවේ ඉඳන් සහැල්ලු තන්තුවට යද්දී. අපි ඒක බලමු. බරතන්තුවෙන් සහැල්ලු තන්තුවට යද්දී. දැන් බලන්න. බරතන්තුවක ඉඳලා සහැල්ලු තන්තුවට යන අවස්ථාව. මෙන්න මේ අනිවාර්යයෙන්ම කොටසක් මේ පැත්තට යනවා. තව කොටසක් පරාවර්තනය වෙනවා. බරතන්තුවේදී පළවෙනි එක්කනාගේ තරංග ප්‍රවේගය v1යි දෙවෙනියාගේ ප්‍රවේගය v2යි කියලා හිතන්න. මෙයාගේ ඒකේ දිගේ ස්කන්ධය වැඩිනේ. බර එක්කනාගේ ඒකේ දිගේ ස්කන්ධය වැඩි. එම්මලාගේ වැඩි නම් v අඩුයි. ඒ නිසා මෙතෙන්දී v1ට වඩා v2 අඩු වෙනවා. v1ට වඩා v2 අඩු වෙනවා. පතනේ වන තරංගයේ විස්තරය එනම් පතනේ වන තරංගයේ විස්තරය එනම් සම්ප්‍රේෂණ වෙනකනාගේ ඒටි පරාවර්තන වෙනකනාගේ ආර්මක් මෙන්න සම්බන්ධය ඒටි සමානයි. දෙකයි v2 බෙදීම v1 ධන v2. දෙකයි v2 බෙදීම v1 ධන v2. එතකොට බලන්න දෙකයි v2 කියන්නේ v2 ධන v2 බෙදීම v1 ධන v2. මේ v2යි v2යි තියෙනෝනේ. ඒක අමතක කරමු. උඩින් තියෙන v2 යටින් තියෙන v1. උඩින් තියෙන v2 යටින් තියෙන v1. උඩින් තියෙනාගේ වැඩි. උඩින් තියෙනාගේ වැඩිනේ. එහෙනම් ඒ වලට වඩා මේ පතනේ වන තරංගයේ විස්තරයට වඩා ඒටි වැඩි. සම්ප්‍රේෂණ එක්කනාගේ විස්තරය වැඩි. සම්ප්‍රේෂණ තරංගයේ විස්තරය වැඩි. සම්ප්‍රේෂණ තරංගයේ විස්තරය වැඩි. මෙතන තියෙන v2 වෙන v1. යටින් තියෙන v1 ධන v2. v1ට වඩා v2 විස්තරයි. v1ට වඩා v2 විස්තරයිනේ. එහෙනම් මේක ධනාගයක්. එහෙනම් පරාවර්තන එක්කන වෙන්නේ උඩයට මාරු වෙන්නේ. පරාවර්තන එක්කන උඩයට මාරු වෙන්නේ මෙහෙම වෙන්නේ. v1 ධන v2ට වඩා v2 වෙන v1 අඩුයි. v2 වෙන v1 අඩුයි. නැත්තම් සම්ප්‍රේෂණ එක්කනාගේ විස්තරය වැඩි වෙද්දී පරාවර්තන එක්කනාගේ විස්තරය වැඩි වෙනවා. පරාවර්තන එක්කනාගේ විස්තරය වැඩි වෙනවා. ඔය විදිහට ගමන් කරනවා. පරාවර්තන වෙන එක්කනාගේ විස්තරය වැඩි වෙනවා. සම්ප්‍රේෂණ එක්කනාගේ විස්තරය වැඩි වෙනකොට පරාවර්තන වෙන එක්කනාගේ විස්තරය වැඩි වෙනවා. මෙන්න බරතන්තුවකින් නම් සහැල්ලු තන්තුවකට යද්දී උඩයට මාරු වෙන්නේ නැහැ. අපවර්තනය වෙන්නේ නැහැ. පරාවර්තන වෙන එක්කනාගේ විස්තරය වැඩි වෙනවා. සම්ප්‍රේෂණ එක්කනාගේ විස්තරය වැඩි. මේක ටිකක් සංකීර්ණ සිද්ධියක්. මොකද මේක අපි සිලබස් එකේ නැති හින්දා. ඒ වුණාට මේ ටික මතක තියාගන්න. මේ සිද්ධිය මේ විදිහට තර්ක කරන්න. මේක පොඩි ප්‍රශ්න තියෙනවා. ඒ වුණාට මේ උත්තරය ගන්න වෙන ක්‍රමයක් නැහැ. නිකන් හිතලා ගන්න පුළුවන්. පොඩි තර්ක දාලා ගන්න පුළුවන්. හරියටම උත්තරය ගන්න පුළුවන් මේ සමීකරණ දෙක භාවිතේ. මේ දෙක භාවිතේ. right? අපි ඊළඟට තරංග සම්බන්ධයෙන් කරන්නේ
විවිධ මාධ්‍යවලදී තරංග ප්‍රවේගයන් සම්බන්ධයි. විවිධ මාධ්‍යවලදී තරංග ප්‍රවේගයන් සම්බන්ධයි.